නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සියාපන භන්ති අඤ්ඤෝ පිපරියායෝ යතා භික්ඛු සංඝෝ පාසුං විහෙරයාති සියා ආනන්ද යතෝ කෝ ආනන්ද වික්ඛු අත්තනා සීල සම්පන්නෝ හෝති නොච පරං අදි සීලේ සම්පවත්තා හෝති අත්තානුපෙක්ඛීච හෝති නෝ පරානුපෙක්ඛීති තී. හොඳයි අපේ ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි අදත් තව දේශනා වාරයකින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ මේ ආනන්ද සූත්‍රය අනුව. ඒක අංගුත්තර නිකාය පංචක නිපාතේ සඳහන් සූත්‍රයක්. මේකෙදී අපි වෙනුවෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ පුත්‍රජානන් වහන්සේගෙන් අසාගත යුතු ප්‍රශ්න කීපයක් අසා දැනගන්නවා විතරක් නෙවෙයි ධර්ම භාණ්ඩාගාරික වශයෙන් ඒක හිතේ තියාගෙන ඉඳලා පස්සේ සංගීති අවස්ථාවේදී ධර්ම සංගායන අවස්ථාවේදී ඒක සභාවට ඉදිරිපත් කරලා 500ක් මහරහතන් වහන්සේලාගෙන් අනුමැතිය ආශිර්වාද ලබා ගන්න. ඒ අනුව ආනන්ද ස්වාමීන් වහන්සේ උත්සුක වෙන්නේ මේ භික්ෂුවගේ පහසු විහරණය ගැන නැත්නම් මහානගේ සුවසේ විසීම පිළිබඳවයි. එතකොට ඒ සම්බන්ධයෙන් බුදුජානක සිංහ අහනවා කෙතකින් නැත්නම් කුමන කරුණකින් කෙතෙක් කරුණකින් සංඝයා තිරෙහි වාසනේ කියන්නේ සමූහ වෙලා එකතු වෙලා ඉන්න සංඝයා කෙරෙහි වසන මහානගේ සුවය වන්නේද සුව පහසු වන්නේද. ඉතින් මේක පහසු විහරණය. ඉතින් අපි මේ සංඝයා වෙනවා අපි එකට ඉන්නවා එකට බණ භාවනා කරනවා කියන කාරණාව අපි ටිකක් මතක් කරගත්තා. ඉතින් එහෙම අපි විශාල කැපකිරීමක් කරලා අම්මා තාත්තා දුව දරුවෝ නිශ්චල චංචල දීපල හරක බාන වතු පිටි අස්සයෝ අලි අත්තරන් මේ සේර මත ඇරලා දාලා ඇවිල්ලා අපි නිෂ්ක්‍රම්‍ය හොයාගත්තයි කියලා හිත. ගේයසිත ආශාවල් ප්‍රේමයන් අතහැරලා නෙක්ඛම්මසිත ආශාවල් ඇති කරගත්තා. නමුත් එimhe ඇති කරගත්තට අර ගේයසිත ප්‍රේමේ නිසා ගේයසිත දෝමනස්සේ තියෙනවා වගේ නෙක්ඛම්මසිත අපි හොයාගත්තත් බුද්ධ ශාසනයක් ලැබිලා manussත්ව ප්‍රතිලාභයක් ලැබිලා ගේයසිත සෝමනස්යත් එක්ක බැඳිච්ච දෝමනස්යක් තියෙනවා. දොම්නසක් තියෙනවා. ඉතින් ගේයසිත දොම්නස වගේම නෙක්ඛම්මසිත සෝමනස්ය හා බැඳිච්ච නෙක්ඛම්මසිත දෝමනස්යක් තියෙනවා. ඉතින් පැවිදිච්ච නැති ඇත්තෝ හිතනවා මේ පැවිද්දට ඉතින් මොකද්ද ඔක්කොම කන්න බොන්න නිකන් හම්බ වෙනවා, සිව්පස්සේ හම්බ වෙනවා, මිනිස්සු වඳිනවා යන තැන් වල. ඒක නිසා ඒගොල්ලෝ ඊටාම් පහසුවෙන් විහරණය කරනවා කිය. නමුත් අද තියෙන ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය අනුව බලනකොට වෙනසක් නැති තරම් සංඝයා කරන ක්‍රියාවලිය කෙරුවාවල් ටික බැලුවත් ගීයන් යා ගන්නාය කරන කෙරුවාවල් ටික බැලුවත් උසස් අයත් පහත් අයත් විවිධ නාඩගමක් නැටුවට පුදුම දුකසේ වසනවා. ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් වලින් හොඳට පේනවා. Tamanට ඕන දේ කරනවා කෙරුවට මොකද දුකේ අඩුවක් වෙලා නැහැ. නැත්තම් අසහනේ අඩුවක් වෙලා නැහැ. පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා වගේ පේනවා. ඉතින් ඒ අනුව බලනකොට මෙච්චරම දේවල් කරන්න නැතුව ඇති මෙච්චරම ජනමාධ්‍ය මෙච්චරම තාක්ෂණය මෙච්චරම යටතල පහසුකම් තියෙන්න නැතුව ඇති බුදුහාමුදුරන් වැඩ පිට විටපු ධර්මාන ජීවමන කාලේ. නමුත් අසහනෙ තිබිලා තියෙනවා. නැත්නම් මේ ප්‍රශ්නේ අහන්නේ එදා අපි කතා කරගත්තා වගේ. ඒ හැවුවට පස්සේ බුදුජාන් වහන්සේ අහනවා කිත්තවතානුකෝ බන්තේ බික්ඛු සංඝෝ විහෙරන්තෝ පහසු විහෙරන්ති කියලා. විහෙරෙයාති කියලා. කෙතකින් ස්වාමීන් වහන්සේ මේ භික්ෂු සංඝයා කෙරෙහි වෙසෙන මහාන පහසු විහරණය කරයි. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ අපි ඊයේ කතා කරපු එකයි මේ නැවත මතක් කරන්නේ.
යතෝකෝ ආනන්ද බික්ඛු අත්තනා සීල සම්පන්නෝ හෝති නොච පරං අදිශීලේ සම්පවත්තා. මහණෙනි ආනන්ද මහණ යම් ආකාරයකින් තමන් සීල සම්පන්න වෙයිද අනුන්ගෙන් සීලේ පිළිබඳ උපවාද නොලබන්නේ වේද එත්තාවතාකෝ ආනන්ද බික්ඛු සංඝෝ විහෙරන්තෝ පහසු විහෙරියාති. මෙතෙකින් ඒ භික්ෂුව පහසු විහරණය ලබනවා. ඒ කියන්නේ අර භික්ෂුවගේ නයිසර්ගික ලක්ෂණය පච්චත්ත ලක්ෂණය වශයෙන් පෙන්වන්නේ සීල සම්පන්නයි. ඒ වගේම අනුන්ගෙන් නිග්‍රහ ලබන්නේ දුස්සීලයි කියලා අනුන්ගෙන් අදිශීලයේ පිළිබඳ චෝදන ලබන්නේ. ඒක සෙල්ලම් නෙවෙයි. මොකද මේ මිනිස්සු භික්ෂුව දිහා බලනකොට බලන්නෙම වපරහෙන්නේ. දැන් භාවනා කරන එක දිහා බලන්නෙත් වපරහෙයි. එයා මොන දේ කෙරුවත් සාමාන්‍ය මිනිස්සෙක් කරපු වැරදි වලට වැඩිය ලොකුවට කැපිලා පේනවා. ඕගොල්ලෝ මේ කියාගත්ත කට්ටිය නෝගොල්ලෝ සමාදන් වෙච්ච සිල් රකින්න අයනේ. ඉතින් ඒගොල්ලන්ගේ එහෙම වෙන්න බෑ කියලා. ඒක හරියට මේ වනමුකේ පාදපු නැත්තම් බේත් දාන්න තුවාලේ සුද්ධ කරලා තියෙන වෙලාව වගේ. උද්දටම ඔද්දල් වෙලා තියෙන. භික්ෂුව දිහා බලන්නෙත් එහෙමයි. ඉතින් එහෙව් එකේ ඒ භික්ෂුවට පුළුවන්කමක් ලැබෙනවා නම් මම සීල සම්පන්නයි කියන්නේ. ඒ භික්ෂුවට ලැබෙනවා නම් මේ අනුන්ගෙන් චෝදන ලැබෙන්නේ මෙයා මේ සීලය නැතුව සිල්ලුතුන්ගේ දේවල් පාවිච්චි කරනවා වගේ ඒ චෝදනා නැත්තම් ඒක තමයි පහසු විරණය කියන්නේ. ඉතින් එතකොට ගිහියොත් මේකේ කොටස්කාරයෝ පැවිද්දත් කොටස්කාරයෝ මිනුන් දණ්ඩ සීලේ. නමුත් අපි සාමාන්‍ය පැවිදි වෙනකොට අපි සාමාන්‍ය භාවනා වැඩමුළුවකට එනකොට අපි කවුරුත් හිතන්නේ නැහැනේ මේ භාවනා වැඩමුළුවේ අපිට මේ සීලයයි ඔප්නංගලා දෙන්නේ කියලා. ඔක්කොමලා ඉන්නේ සමාධිය ලබන්නනේ. සමහරු වෙන්නේ විපස්සනා ඥාන ලබන්න. ඒ වගේම තව ඉදිරියට ගිහිල්ලා මාර්ග ඥාන, පාල ඥාන ලබා ගන්න. නමුත් ඒ සඳහා කෙසේ වෙතත් මේ පහසු විහරණයේ සඳහා ඉඳුන් හිටුම් පහසුව සඳහා සීලයේ තියෙන වගකීම, සීලයේ තියෙන සම්බන්ධතාවය එන්න තේරුම් ගන්නව අඩුයි. ඒ නිසාම හිතුවපැතු සම්පත් කොයි එක ලැබුවත් මානසික අසහන වැඩි වෙලා, කායික රෝග වැඩි වෙලා, බය වැඩි වෙලා, ව්‍යසන වැඩි වෙලා, පෘථුවිතලේ වසන්න බැරි තැනක් වඩටපත් වෙලා තියෙනවා. ඉතින් එහෙව් තත්යකටපත් වෙලා ආපස්සට යන්න බැරි නපුරු වේගයක්, අබ්බැහියක්, පුරුද්දක් ඇති වෙච්ච වෙලාවේ මේ පහසු වීරණේ සඳහා මුළු ලෝකෙම සිල්වන්ත කරන්න හදනවා කියලා හිතන්නත් බෑ. එතන මුළු බෞද්ධයෝ සේරම සිල්වන්ත කරනවා කියලා හිතන්නත් බෑ. නැත්නම් තේරවාද බෞද්ධයා ඔක්කොම සිල්වන්ත කරනවා කියලා හිතන්නත් බෑ. එහෙම නැත්නම් මේ අපේ පන්තලේ අපේ අරන්නේ ඉන්න ටික විතර සිල්වන්ත කරනවා කියලා ගත්තත් කරන්න බෑ. නමුත් මම සිල්වන්ත වෙනවා කියන එක අල්ලා ගන්න පුළුවන් ප්‍රමාණයක්. දරා ගන්න පුළුවන් ප්‍රමාණයක්. ඒක නිසා මේ අත්තනා සීල සම්පන්නෝ හෝති. මම සිල්වන්ත වෙනවා. මම අනිත් අයගෙන් බැනුම් අහන්නේ නැහැ. ඉතින් මේ කාරණාව කියන්නේ මම දැන් මෙතන කියන එකට තමයි එන්න හදන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් මේ මම දැන් මෙතන කියන මේ පැත්තට අපි සීලෙ නෙවෙයි කියන එකට සතිය කියලා කියන්නේ. අන්නේම සතිමත් වෙච්ච කෙනාට ඒක හොඳ උපමානයක් වෙනවා, මිනුම් දණ්ඩක් වෙනවා. සතියෙන් ඉන්නේ මොහොතේ නම් සීලෙ රැකෙනවා කියලා. ඉතින් මම හිතනවා ඒක පිළිබඳවත් සෑහෙන සැකයක් තියෙනවා කියලා. සතිවත් වෙන්න නම් පුළුවන්. නමුත් මේ සතිමත් වෙච්ච පමණින් සීලය ආරසා වෙනවද නැත්නම් සීලේ තියෙන බවට වග වෙනවද? එහෙම නැත්නම් ඒ මදි නේද කියන එක ආධුනිකයාගේ බරපතල ප්‍රශ්නයක්. බරපතල ප්‍රශ්නයක් කියන්නේ කොච්චරද කියනවනම් මේ මගේ සීලය හොඳ නැති නිසා මට සත්‍යමත් වීමේ අභ්‍යාසයවත් කරන්න බෑ. මම ඒකට සුදුසු නැහැ. මම විතරක් නෙවෙයි අතවලත් සුදුසු නැහැ. මෙයත් සුදුසු නැහැ කියලා තිබුණ ලෝකයක් තමයි ඔය 1956 ඉස්සර තිබුණ ලෝකේ. මේ බුද්ධ ජයන්ති එන්නේ ඉස්සලා තිබුණ ලෝකේ සතිය කියන එක මොකද්ද දන්නෙත් නැහැ. ඇති 2500 ඉවරයි. දැන් මේ නැති 2500ට යන්නේ. ඉතින් යනෝ බලනකොට නම් දැන් වෙන කාරණා ඒක වැරද්දක් නැහැ. එන්නේ මේ නැති 2500.
නමුත් මේ ඔක්කොම ASCII මේ නැති 2500 තියෙද්දි මේ කොරෝනා වසංගත තියෙද්දි එක කීර දෙ එක එකාට විශ්වාස නැතුව තියෙද්දි දකින්න මිනිස්සයා තිරසනෙක් වගේ පේද්දි අල්ලන ආයුධය මේ මාරාන්තික ආයුධ වගේ පේන වෙලාවේදී මුරුක සම්බැස්සර දෙමුණා වගේ ඉන්න වෙලාවක ඔය නැති 2500 යනවා. ඕකට ඉසాత වැදගෙන අඬල වැඩක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මේ වාගේ නැති 2500 ලකුණු පෙන්නද්දි සූලු පිරිසක් සිල්වන්ත වෙන්න උත්සාහ කරනවා. ඒ පිරිස ඒ සීලය පිළිබඳව සීල් එක ගහලා කියනවා මට ඊට වැඩිය අද සතුටුමත් වෙන්න පුළුවන් වුණා. මට ඒ වගේම මේ යන පාරේ ඉස්සරහට යන්න පුළුවන්. ඒකට ওই බාහිරේ තියෙන බලපාන්න නෑ. මොකද මම දැන් උත්සාහ කළ ප්‍රමාණය මට පේනවා. කියලා අන්නේ විදියට අත්තනා සීල සම්පන්නෝ හෝති ච නොචපරං අදි සීලේ සම්පවත්තා කියලා අනුන්ගෙන් දොස් ලබන්නෙත් නෑ. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් සතිමත් වෙනවා නම් එයා සීලයේ තියෙන බවට ඒක සාධකයක්. ඒ වගේම සීලයේ තියෙනවා නම් ඒක සතිමත් බවට සාධකයක්. මේ දෙක අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙනවා. ඉතින් අපි අද ගත්ත මාතෘකාවේට යන්නේ ඉස්සෙල්ලා මේ කාරණා පොඩ්ඩක් පැහැදිලි කරගෙන විවරණය කරගෙන යමු. පැවිදි වෙන්න ඉස්සෙල්ලා සතිමත් වෙන්න ඉස්සෙල්ලා පුද්ගලික වශයෙන් මගෙත් තිබුණ ආකල්පේ තමයි බණ භාවනා කරන තරම් මයි ළඟ සීලයක් තිබුණේ නැහැ. ඒ වගේම සීලේ තව කොච්චර කැඩෙයිද විශ්වාස නැහැ. මොකද හිතේ තියෙන මේ ෂට ගතිය, මායාවී ගතිය, වංචනික ගතිය අච්චරයි මෙච්චරයි කියලා නැහැ. ලෝකෙත් නැහැ. එහෙම එකක්. ලෝකෙත් තියෙන්නේ දිගටම ෂට මායාවී ගතිය. මම කරන දේ විශේෂකුත් නැහැ. ඒ නිසා සතිමත් වෙන්න බෑ. සතිමත් වෙන එක දන්නෙත් නැහැ. ඒක වෙනම කතාවක්. ඉතින් ඔය ධම්මික ආමතුරු මට කිව්වේ ඔක්කොම තියෙද්දි පුළුවන් නම් උත්සාහ කළ බලන්න කියලා සතිමත් වෙන්න. ඉතින් මම හරියට හිතින් වාද කරා. තර්ක කරා. මම්ම පරද්දව ගත්තා ඔය කිව්වට සුදු ආමතුරු දන්නේ නැතුව ඔය කියන්නේ මේ සීලෙ නැතුව සතිමත් වෙන්න බෑ. ඉතින් මම ඒ ශාස්ත්‍ර පාපොච්චාරණය කරා මේ සීලය කඩලා තියෙනවා මේක කඩලා තියෙනවා මේක කඩනවා මේක කරන්න බලාපොරොත්තු වෙනවා මේක මෙහෙම ඊට පස්සේ ඔය කොහොමට ඇහෙනවා. ඒ ඇහිතේදිත් මං කියනවා සීලවන්ත වෙන්නයි කියලා. නැත්තම් සමාවෙල සතිමන්ත වෙන්නයි කියලා. ඒ සීලේ නෑ ඒක හදා ගන්න පුළුවන් බය වෙන්න එපයි කියලා. ඉතින් ඔකට හරියට බයිනවා දැන්ටත් බයිනවා මේ සතිමෙන් ඉඳගෙන සතිමත්ව ඉඳගෙන තුවක්කුවක් අරගෙන හමුදාවට ගිහිල්ලා හොඳට වෙඩි තියන්න පුළුවන් ගතිය උගන්නන ඇමරිකන් හමුදාව සතියත් පාවිච්චි කරනවායි කියලා මේ ජඩ වැඩ කරන්නේ. හරියටම සතා මරා ගන්න. එහෙම නැත්නම් සත්තු මරුවට පස්සේ ඇති වෙන ආතතිය නැති කරගන්න. ඒක මේ පසුගිය අවුරුදු 5 ඇතුළත ආපු විශාල චෝදනාවක්. කෙසේ නමුත් ඒ සිල්වන්ත වෙලා සතිමන්ත වෙන එක නැත්නම් සීලෙට පස්සේ භාවනා කරනවා. ඒ දවස්වල සතිය කියන එක භාවනාවට තමයි සම්පාද කරලා කතා කරේ. සීලවන්ත වෙලා සතිමත් වෙනවා කියන එක තමයි තිබුණේ. ඉතින් මට වෙච්ච විපර්යාසය තමයි නෑ සතිමන්ත වෙයන් සීල නැති වුණාට කමක් නෑ කිය. ඉතින් එහෙම කරගෙන යනකොට තමයි කාලයක් ගියාට පස්සේ ඔය සති සම්පජඤ්ඤ සූත්‍රයේ සරුවච්චන් වහන්සේ මේ ආනන්ද ස්වාමීන්ට මෙතන කියනවා වගේ දේශනා කරනවා සති සම්පජඤ්ඤේ නැති මිනිස්සයාට බයලජ්‍ය දෙකවත් පිහිටන්නේ නැහැ කියලා. සති සම්පජඤ්ඤං භික්කවේ අසති හතුපනිසං හෝති හිරොත්තප්පං මානි බය මේ සති සම්පජඤ්ඤේ සිහිය සහ ඊට අනුව යන නුවණ නැත්තම් සිහි නුවණ නැත්තම් එයාට බයලජ්ජාව ඇති වෙන පදනමක්වත් නැහැ කියලා. ඒක අපිට කියන්න පුළුවන් අද තියෙන ඔය ජාත්‍යන්තර සමිති සමාගම් වල තියෙන වාතාවරණය. ඒගොල්ලන්ට සති සම්පජඤ්ඤයක් නැහැ. ඉතින් ඒගොල්ලන්ට බයලජ්ජාව අවශ්‍ය නැහැ. අවශ්‍ය කරන රුපියල් වැඩි කරන එක, මුදල් වැඩි කරන එක, අර්ථ සම්පත්තිය, අර්ථ සිද්ධිය. රජයකටත් එච්චරයි තියෙන්නේ. ඉතින් එහෙව් එකක් ඉස්සරහ තියාන ඒකට යණ්ඩයි අපි මේ තටමන්නේ. අපිටත් වැඩි අපේ දරුවෝ යවණ්ඩයි අපි තටමන්නේ. ඉතින් මේ බයලජ්ජ නැති ඒ දෙයට දරුවන්ව තල්ලු කරන දෙමව්පියන්ට දරුවෝ වෛර කරනවා කියන එක අහන්න දෙයක් නැහැනේ. දරුවෝ දැනගන්න වෙයි කරන්නේ. ඒ ස්වභාවික දෙයක් ඒක. දරුවෝ නොමගේ අවනව නම් දෙමව්පියෝ, දරුවෝ නොමගේ අවනව නම් ගුරුවරු, දරුවෝ නොමගේ අවනව නම් සමාජ ආරක්ෂක පද්ධතිය.
ඉතින් ඒ දරුවෝ ඒ බලවේග වලට විරුද්ධව හටන් කරනවා. ඒක අද පේන්න තියෙනවා. අපි ඒක නතර කරමු මේ කතාව. යම් කිසි කෙනෙකුට මේ සති සම්පජඤ්ඤේ පිහිටියයි කියලා හිතමු. භාවනා කරන්න ආවේ නිවන් දකින්න හරි උඩින් යන්න හරි මේ ධ්‍යාන ලබන්න හරි වෙන්න පුළුවන්. නමුත් කොහොම හරි කරලා දවස් 3-4ක් මහන්සිලා සතිය පිහිටවා ගත්තොත් සම්පජඤ්ඤේ පිහිටවා ගත්තොත් එයා දන්නේ නැති දේ තමයි නැත්තම් දත යුත්ත තමයි නැත්තම් බුදුහාමුදුරු උගන්වන දේ තමයි එයාට බයලජ්ජා දෙක හට ගන්න. පවට බය සහ පවට ලැජ්ජාව. මේකට කියන්නේ ඉමෝෂනල් ලිටරසි කිය. තව සතෙක් මරනකොට ඒ සතාට හැඟෙන හැඟීම තේරෙන්න පටන් ගන්නවා. තව කෙනෙක්ගේ වස්තුවක් හොරකම් කරනකොට ඒ වස්තු හිමියට ඇති වෙන බය තේරෙන්න පටන් ගන්නවා. අසාධාරණ විදියට කාමයේ මිත්‍යාචාර කරනකොට ඒ කාම වස්තු හිමියට ඇති වෙන මේ මානසික තත්ත්වය තේරෙන්න පටන් ගන්නවා. බොරුවක් කියනකොට බොරුව කන මනුස්සයාට ඇති වෙන අසහනෙ තේරෙනවා. කේලම හිස් වචන පරිස වචන. ඉතින් මේ ඉමෝෂනල් ලිටරසි අනික් කෙනාට වෙන්න තියෙන හානිය ගැන දැනෙනකොට මෙයාට ඕන නම් ඒ බව දැනගෙන මොළ නැතුව කරන්නත් පුළුවන් නැත්නම් නොකර ඉන්න පුළුවන්. ඉතින් ඒතෙන්දි බුදුරජාණන් වහන්සේ දන්නවා බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා දන්නවා නම් මේ කෙනා ඒ වැඩේ කරන්න තියෙන අවස්ථාව අඩුයි. ආධිනව දන්නවනම් දැන් වෙලා තියෙන්නේ අධ්‍යාපන ක්‍රමයක උගන්වන්නේ නැහැ. ඔය කියන කිසිම සමාජපත්‍ය දෙමාපියන්ට උගන්වන්න පුළුවන් කමක් නැහැ. දෙමාපියන් විලි ලැජ්ජ දෙකම නැහැ. ගුරුවරුන්ට නැහැ. ඔය සමාජ ආරක්ෂක පනත් කරන කාටවත් නැහැ. ඒගොල්ලෝ දවල් මිගෙල් රෑ දනියල් කරන්නේ. නමුත් කොහොම හරි කරලා අපි මේ සති සම්පජඤ්ඤය පිළිටෙවොත් බයලජ්ජාව හිටියේ. බයලජ්ජා හිටියොත් එයාට තනු පිළිබඳ සහකම්පනයක් එයි. මේ ඉමෝෂනල් ලිටරසි කියන එක. දැන් තියෙන ඉමෝෂනල් ඉලිටරසි කියන එක. අනුන්ට හෙන ගැහුවත් කමක් නැහැ. මට කුට්ටිය කඩා ගන්න කතා. ඒක අවුරුදු 200ක් මාන වෙනවම ගිහිල්ලා තියෙනවා. මේ අපි දන්නේ ඉතිහාසෙ. ඔය අතරමැද තමයි බුද්ධ ජයන්ති ආවේ. දැන් මේ විදිහට යම් කිසි කෙනෙක්ගේ බයලජ්ජා දෙක පිළිබඳව පුංචිත්තක් මේ කණු කැපිලා ඇටේ පැලවෙලා ආවොත් එයාට සති සම්පජඤ්ඤම් බික්කවේ සති ඉන්ද්‍රිය සංවරෝ එයාට ඉන්ද්‍රිය සංවරයක් එනවා. සති සම්පජඤ්ඤම් බික්කවේ අසති හතුබනි සංහෝති ඉන්ද්‍රිය සංවරෝ. බයලජ්ජා දෙක නැත්තම් මේ සමාජයේට ගහකොළට පෘථිවියට තියෙන හැඟීම නැති කෙනාට ඉන්ද්‍රිය සංවරයක් එන්නේ නැහැ. දැන් හැදෙන තරුණ තරුණියන්ට වෙලා තියෙන එකයි. කොච්චර දරුණුවට කොච්චර මේක ශරීරගත වෙලා තියෙනවද කියනවනම් කියනවා එදා ඒ කඩුවේදී කියනවා ඒ දරුවන්ට මල මුත්‍රා පිට වෙනවා තේරෙන්නේ නැහැ. සභාව මැද ඉන්න තරුණ තරුණියන්ට මල මුත්‍රා පිට වෙනවා තේරෙන්නේ නැහැ. මෙතන මේ වචනේ කියන්න හොඳ නැහැ කියලා තේරෙන්නේ නැහැ. මේ අම්මා තාත්තා ඉන්න තැන මේ විදිහට ඇඳුම් අඳින්න හොඳ නැහැ. මේ විදිහට කෑම කන්න හොඳ නැහැ. මේ වගේ දේවල් හොඳ නැහැ කියලා තේරෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඉතින් නිින්ද යන්නේ නැහැ. බඩේලි යන්නේ නැහැ. ඉතින් වට මෙච්චර ටොං ගණන් බේත් බොන්න ඕන. ඉතින් ඒ වෙන කෙනෙකුට ඉන්දියා සංවරයක් කියන එක කියලා දෙන්න પરම්පරා කීයක් යයිද? නමුත් යම් විදිහට සති සම්පජඤ්ඤය පීඨියා නම් සති සම්පජඤ්ඤය නිසා බයලජ්ජාව හට ගන්නවා. බයලජ්ජාව නිසා ඉන්දියා සංවරය. ඇහැ මෙච්චර රූප බලන්න හොඳ නෑ. මීට වැඩිය ටෙලිවිෂන් බල හිටියොත් රැට නිින්ද යන්නේ නෑ කියලා තේරෙනවා. මේ කොයි වෙලාවෙත් කණේ ගහගෙන මේ මියුසික් අහගෙන හිටියොත් අපිට මේ ලෝකෙ මොකද වෙන්නේ කියලා තේරෙන්නේ නැතුව යනවා. අපි ඉන්නේ සංගීත ලෝකයක. মালටි බිලියන් মালටිනේෂනල් කම්පැනි එක වැඩක. වගේ මේ නාසයට ගඳ සුවඳ, දිවට රසමසවුලු, මේ කයට පස්සට විල්ලුද. ඒ වගේ මේ හිතන දේවල් බලන්න පුළුවන් මේ தත්ත්වය යටතේදී මේ ඉන්දිය අසංවර භාවය පෝෂණය කරන එක තමයි මේ සංවර්ධනය කියලා කරන්නේ. තාක්ෂණය කියලා කරන්නේ. යටිතල පහසුකම් කියලා කරන්නේ. ඒක පිස්සෙකුට මේ කැපෙන දෙයක් දුන්නා වගේ. වඳුරෙකුට දැලි පීයක් දුන්නා වගේ. ඒක අයින්ස්ටයින් කියලා තියෙනවා මේ තාක්ෂණය අතට අහුවෙලා තියෙන්නේ අමනේකට කියලා. ඒක වනවයි කොහෙට වදීත් දන්නේ නැහැ. මට ඉන්දිය සංවරයක් නැහැ. නමුත් ඉන්දිය සංවරය ආවනම් බයලජ්‍ය දෙකත් එක්ක ඉන්දිය සංවරය ආවනම් ඊ ගාව පියවර තමයි බුදුරජාණන්සේ සඳහන් කරන්නේ ඉන්දිය සංවරම් බික්කවේ සති සීල සම්පන්නෝ හෝති.
ඉන්දිය සංවර තියෙන කරන සීලෙ පිහිටනවා. ඉන්දිය සංවරම් බිකවේ ආසති නෝ සීල සම්පන්නෝ හොති. යාර සීලයක් හිටින්නේ නැහැ. ඔය දවල් මිගිල් රෑ දනියෙල් අපි ලස්සනට hina වෙලා කතා කරලා ලස්සනට ටේබල් මැනර්ස් දැනගෙන ලස්සන ටිකස් දැනගෙන හැසිරුණාට ඇතුලේ කිසිම ඉන්දිය සංවරයක් නැත්නම් ඊතන සීලයක් හිටින්නේ නැහැ. ඉතින් යම් කිසි කෙනෙක් පුද්ගලිකව මේක හිතලා බලලා මම ඒ නිසා මේ ලැබිච්ච බුද්ධෝත්පාද කාලේ හිතලා manussත්ත්ව පටලාවේ හිතලා ලැබෙන ක්ෂණ සම්පත්තිය හිතලා කොහොමාරි මේ සතිය හිතට දාගෙන බයලජ්ජා වෙන්න ඇරලා ඒවයි මේ සිද්ධ වෙන දේවල් ඉන්දිය සංවරේ ඉන්න ඇරලා ඒකයි මේ සිද්ධ වෙන දේවල් ඒකට සීලයක පිළිట్లా ඒකයි මේ සිද්ධ වෙනවල් දුන්නොත් ඔන්න පාසු විහාර සූසී වාසය කරන්නේ ඉතින් සාදෙමෝපියන්ට කැමති නම් දරුවන්ට ඒ පාසු විහරණය දෙන්න භික්ෂුන් වහන්සේලා කැමති නම් පාසු විහරණේ ගන්න වෙන ඕන වෘත්තියක් කරන කෙනෙක් ගන්න ඕක තමයි ක්‍රමය. ඉතින් එවැනි දෙයක් අද මේ ප්‍රගතිශීලී විදිහට සලකන්නේ නිව නිකන් ඔය ගූඪ ධර්ම, গুপ্ত ධර්ම, විද්‍යාව අනුව යන්න ඕනේ මේ මෙදියට යන්න ඕනේ කියලා මේ අපි මේ අන්ධ પરම්පරාවක වැටලා ගත කරන වෙලාවක යම් කිසි කෙනෙකුට කල්පනා වෙනවා නම් මේ සීලය කියලා කියන්නේ යමක් නොකර සිටීමක්. මං ගිය මතක් කරා. යමක් නොකර සිටීමක්. ඉතින් යමක් නොකර සිටින්න අපිට කිසි දෙයක අඩුවක් නැහැ. කාගෙන් අවසර ගන්න ඕනකමකුත් නැහැ. කෙරුවොත් Tamanට නොකෙරුවොත් අකුසල්. නූපන්න අකුසල් උපදිනවා. ඉතින් ඒක සඳහා මේ වගේ විරමණ කටයුතු වල තියෙන්නේ කරනවට වැඩිය නොකර සිටීම තමයි. සබ්බ පාපස්සා කරනන් තමයි. ඉතින් ඒක නිසා වාඩි වෙලා අනේ මට ඉඳ ගන්න හම්බුනේ බුදුන් ලෝකේ පහළ වෙච්ච නිසා. අනේ මට මේ භාවනාවට ඉඳ ගන්න පුළුවන්ුනේ මිනිස්සෙක් ලැබිච්ච නිසා, මනුෂ්‍යාත්ම භාවය. අනේ මට මේක ලැබුණේ මේ ක්ෂණ සම්පත්තිය ගැන දැනගත්ත නිසා. මගේ යාළුවෝ මට බයිනවා. මගේ නෑදෑයෝ මම පහත් කළ සලකනවා. භාවනා පිස්සයි කියලා කියනවා. ඒත් මට මේක හම්බෙලා තියෙනවා කියලා මේ ඉඳ ගන්න චිත්තක්ෂණේ මේ ඉදුන් හිටු පහසුකම අහලා දෙන්නත් පිට රටින් වෛශේෂඥවරු අවශ්‍යද? මම මේ ඉන්නේ සුවසේද කියලා පහසුවෙන්ද කියලා දැනගන්න අපිට පිට රටින් විශේෂඥවරු අවශ්‍ය නැහෙනේ. ඒ වගේම ඇවිදිනකොට මම මේ ඇවිදින බව දැනගන්න. අතේ පයේ මොකක්වත් නැහැ, සමතුලිතව, සමබරව තැනකට යන්න හදනවත් නෙවෙයි. ඔන්න ඔය ටිකනේ මේ සක්මන කියන්නේ. එමෙන්න තමයි ඉඳගෙන ඉන්නවට වෙනස්ව ඇවිදිනකොට මොකද්ද වෙන්නේ කියලා දැනගන්න එකනේ මේ අපි සමටහන් සුද්ධ කරනවා කියන්නේ. ඉතින් ඕක කොච්චර කිව්වත් ඒ මාත්‍රකාවත් කතා කරන්නේ නැහැ නේ සමහර මේ කමටහන් වාර්තාවේ. කොයිදෝ නැති පඬිතකම් කොයිදෝ නැති වචන වගේක් කතා කර කර ඉන්නවා. ඉතින් කොහොම හරි මේ දෙයට ගියා නම් එයාට දැනගන්න පුළුවන් ඒ සතියෙන් වාඩිලා ඉන්න චිත්තක්ෂණේ සතියෙන් ඇවිදින චිත්තක්ෂණේ අසහනයක් නැහැ. මේ මෛත්‍රී භාවනාවෙන් කියලා දෙන සුඛී අත්තානම් පරිහරාමි කියන මම මේ සුවසේ ආත්මේ පරිහරණය කරනවා. මම හොඳට වාඩි වෙලා ඉන්නවා. මම ඇවිදිනවා. මම වතුර ටිකක් බොනවා. මම දත්ත මදිනවා. මම නානවා. කියලා මේ ආත්මේ සුවසේ පරිහරණය කරන්න පුළුවන්. ඉතින් අපිට ඇහැ ගැහෙනවා, පේනවා ආන්තිකව පිළිකා රෝගයක් හැදිච්ච කෙනෙක්, එහෙම නැත්නම් ආන්තිකව කොර වෙච්ච කෙනෙක්, නැත්නම් කොරෝනා ඇවිල්ලා දඟලන කෙනෙක් දිහා බලනකොට එයත්න්ට එකම චිත්තක්ෂණයකවත් ස්පාසුවක් නැහැ. වේදනට්ට කියලා කියනවා. වේදනාවෙන් පෙළෙනවා. ඉතින් යනවා බලනකොට අපිට මේ ලෙඩක් නැතිකම අපි සමාදම් වෙන්නේ නැහැ නේ. අපි ලෙඩ වෙච්ච කෙනෙක් ගැන කල්පනා කරගෙන ඉන්නවා, ලෙඩ වෙන්නේ තියනවා කියලා කල්පනා කරගෙන ඉන්නවා. නැත්නම් හම්බෙච්ච වෙලාවේ සතුටුමත් වෙන්නේ කියලා. හම්බෙච්ච වෙලාවේ ක්ෂණය උපදවා ගන්න කියන එක කිව්වත් ඒ බන තේරෙන්නේ නැහැ කියනවා. ඉතින් අර පතෝල හොද්දයි බතයි කනවා වගේ තේරෙන්නේ නැහැ. ඔන්න වලිගෙන් කඩලා ගිය වෙලාවේ ඔන්න කහයක් කනක් ගලවලා ගිය වෙලාවේ ඉසాత බැඳගෙන යනවා බලන්නකෝ වෙච්ච දේ කියලා දඟලනවා. ඉතින් ඒ වෙනුවට මේ සීලේක තියෙන යමක් නොකර සිටීමක්. ඒක නිසා අපිට වැඩමුළුවක ඉන්නකොට භික්ෂු සංඝයා වහන්සේලාට තියෙන ආනිසංස වගේ අපිටත් මෙන්න මෙච්චර වෙලාවක් වාඩි වෙලා ඉන්න පුළුවන්. මෙච්චරක් ඇවිදින්න පුළුවන්. අනික් වැඩත් නැවතිල්ලේ
සතියෙන් කරන්න පුළුවන් කියලා කියනකොට එවැනි චරිතයකට එහෙම මේ අද කියන්නේ සීලවන්ත චරිතයකට සීලෙ නැති කෙනෙක්වත් ගරහන්නේ ගරහනවා නම් ඒ මිනිස්සයා අසත්පුරුෂයෙක්. ඒ මිනිස්සයා මේ තිරිසනෙක් ම්ලේච්චෙක්. මේ වගේ දෙයකට කවදාකවත් ගරහන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි මම කියන්න උත්සාහ කරුවේ. පාණාතිපාතා වේරමණී භික්ඛවේ අග්ග දානං මහා දානං අරියස්ස විනේ අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා වංසඤ්ඤා පෝරාණා අසංකින්නා අසංකින්න පුබ්බා නසංකීයති නසංකීස්සanti අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මනේ විඤ්ඤෝහි සතෙක් නොවර හිටී මහණි ආර්ය විනේ උසස්ම කුසලය මොන්නම සත්පුරුෂයෙක්වත් ගරහන්නේ තතුන් නොමැරීම සම්බන්ධ හොරකම් නොකිරීම සම්බන්ධව. ඒක නිසා ඒකට අපිට මේ කවුරුත් ඇවිල්ලා ස්තුති පත්‍ර ගෙනන්න ඕන කමක් නැහැ. සලෝක කියන්න ඕන කමක් නැහැ. අපිට තියෙන්නේ අපි ඒක කරන්නේ නැහැ කියලා දැනගන්න. ඉතින් ඒ පහසු විහරණේ තියෙද්දි නැත්නම් ඒ පහසු විහරණට අයිතිවාසිකම් තියෙද්දි ඒක නැතුව මට අරක ලැබුණ නැහැ මේක ලැබුණ නැහැ කියන කට්ටිය තමයි අපිට ලැබිලා තියෙන හරියක් ලැබිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ බුද්ධෝත්පාද කාලේ මේ මනුසාත්ම සම්පත්තිය මේ ක්ෂණ සම්පත්තිය මේ ධර්ම ශ්‍රවණය මේ සත්පුරුෂ ආශ්‍රය මේ ඕනනම් පැවිද්ද ලබා ගන්න පුළුවන් කියන මේ සේරම ලැබිලත් ඒ විඳවන ජනතාව දිහා බලනකොට එබ නැත්නම් ඒකිනුත් ප්‍රශ්න හදාගෙන යාළඟට මෙයාළඟට අතපපා ඇවිදින අය දිහා බලනකොට මෙහෙමද මේ අත සාසනය අඳුරගෙන තියෙන්නේ කියලා හිතන්න වෙනවා. මෙහෙමද මේ අත බුදුහාමුදුර අඳුරගෙන තියෙන්නේ කියලා. එහෙම නැත්තම් ඒ සම්පත්‍ති ටික දකින්නකොට එමන්ස සුවසේ වාසය කරන්නේ. මොකද ඒව අපි ළඟ දැනට ලැබලා තියෙන දේවල්. ඒවා මේ ඉස්සරහට හම්බෙන්න තියෙන විභාගයක් වෙලා අපිට හම්බෙන්න සාතික නෙවෙයි. මේ දැන් ලැබිලා තියෙන එක නොදන්නාකම්. ඒ වෙනුවට තව ලැබිච්ච නැති මොනවද හුණු බිජ්ජක් ඉල්ලගෙන මැරෙන්න කෑ ගහනවා. මේ අරක ලැබුණ නැහැ කියලා. ඉතින් මේ තණ්හාවයි අවිද්‍යාවයි දෙක නිසා මේ මිනිස්සයා විඳවුවට උත්තරේ ලැබෙන්නේ සීලයේ. ඒ සීලේදී Taman දැනට සීලයක පිළිట్లా ඉන්නව නැත්නම් උත්සාහ කරනවා. ඒ වගේම කායින්වත් නිඳා ලබන්නේ නැහැ. ඒ මැත්තේ අද මේ අපි මුලින් තියාගත්ත කාරණාවේ තියෙන්නේ අරවා ටික එහෙම තියෙනවා. අපි සීලත් රකින්නවා කායින්වත් අදි සීලේ කඩාගත්තයි කියලා කරහන්නෙත් නැහැ. තමාගේ කිස දන්නාසුළු ඌයේ. ඒක ලියලා තියෙන්නේ අත්තානුපෙක්ඛී. අත්තානුපෙක්ඛී කියලා කියන්නේ මේ ආත්ම තමන්ගේ හිතසුව සලකන ගතිය. කරණීයන් අත්ත කුසල කියන වචනයක් තියෙන්නේ. කරණීය මත්ත කුසලේන කියලා අපි කියන්නේ ඕක තමයි. අත්ත කුසලයේ සලකනවා. ඒ අත්ත කුසලයේ කියන්නේ මොකද්ද කියන්නේ? common sense. මේ සාමාන්‍ය බුද්ධිය ආද මිනිසුන්ට නැතිම දේ. මේ මිනිසුන්ට ආර විශේෂඥ භාවයේ මේ විශේෂඥ භාවයේ ඔක්කොම තියෙනවා. හැබැයි common sense නැහැ. මගේ දියුණුව කියන්නේ මොකද්ද දන්නේ නැහැ. මගේ සුව පහසුව කියන්නේ මොකක්ද දන්නේ නැහැ. මොකද්දෝ කවුරු ඔලුවට දාපු දෙයක් අල්ලගෙන ස්ක්‍රිප්ට් එකක් අල්ලගෙන ඒකට අනුව ජීවත් වෙන්න බලන්න. නිසා අත්ත් සිද්ධිය අත්ත් කුසලයේ මේකේ තියෙන්නේ අත්තානුපෙක්ඛී කියන වචනය. ඒක මේ බුද්ධ ජයන්ති පොතේ පරිවර්තනය කරලා තියෙන්නේ තමන්ගේ කිස දන්නාසලුයි. ඒ කියන්නේ mind your own business කියන එකයි සිංහලෙන් කියන්නේ. මේ අනුන්ගේ දේවල් අල්ලගෙන කරන්න බැරි ගොඩක් බදාගෙන තියෙනවා දොඩම් ගොඩ බදාගත්තා වගේ. එකක් ගත්තා නම් ගන්න තිබ්බා. ගොඩම අල්ලන්න බෑ. ඉතින් ඒක නිසා be mindful and mind your own business කියලා කියනවා. ඉතින් ඒක හරියට හිත නරක වෙනවා කිව්වහම අපේ එහෙම කියන්න එපා සමාජයේ නිකන් මේ නරක දකි කියලා. ඕක තමයි මේ බුදුහාමුදුරු කියන්නේ. Tamange කිස දන්නාසුළු යෙමේ අනුන් අපිට කරලා දෙයි. නැත්නම් මං අරයට කරනවා කියන ওই දෙකම බොරුනේ. කාටවත් අපිට කරලා දෙන්නත් බෑ. මට තව කෙනෙකුට කරන්න දෙන්නත් බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ මම මග දක්වන්නෙක් විදිහට කිව්වේ. මට කාටවත් එහෙම කරලා දෙන්න බෑ. මට පාර කියලා දෙන්න පුළුවන්. ඕන්නම් රාහුල කුමාරයෝ රාහුල හාමුදුරුවෝ ටික කරගත්තා වයි. යසෝදරාව ඕන්නම් ඊටික කරගත්තා වයි. සුද්ධෝදන රජුරෝ කරගත්තා වයි. ඉතින් අත්ත කුසලයේ දන්නේ නැතිකම සාමාන්‍ය කියනවා මන්ද දශකයේ තියෙන කාලේ අවුරුදු 10 වෙනකන් ඉතින් දන්නේ නැහැ කියන එක ඒක හරිනව. අය හතර තේරෙන්නේ නැහැ කියලානේ කියන්නේ. ඊට පස්සේ ක්‍රීඩා දශකයේ ඉන්නකොට එයාට අත්ත කුසලයේ කියන්නේ ක්‍රීඩා. අපි පුංචි කාලේ නම් ඇඳුම් අඳින්නේ
වැලි කෙලි. ඥාන පිරිමි ભેදයක් අපිට නැහැ. අපේ ගෙදරද අල්ලපු ගෙදරද කියලා අපේ දෙයක් නැහැ. වැලි කෙලි තියාට අත්ත කුසලයක් නැහැ. ඊට පස්සේ වර්ණ දශකයට එනවා. වර්ණ දශකයට තියෙන්නේ අර්ථය වෙන්නේ Tamanට කොල්ලෙක් නම් කෙල්ලෙක්ගේ සිත් පැහැර ගන්න ගතිය, කෙල්ලෙක් නම් කොල්ලෙක්ගේ සිත් පැහැර ගන්න ගතිය. ඕක අත්ත කුසලේ බාටපත් වෙනවා. කාර්ත සිද්ධිය බාටපත් වෙනවා. අත්තානුපෙක්ඛී කියලා කියන්නේ Tamanගේ කිස කියන්නේ කෙල්ලෙකුට කඩවසම් වෙන එක. කඩවසම් කොල්ලෙක් වෙලා කෙල්ලෙක් සිත් පැහැර ගන්න එක. එහෙම නැත්නම් කෙල්ලෙක් කියලා කොල්ලෙක්ගේ සිත් පැහැර ගන්න. ඒකට අධ්‍යාපනයේද වාහන ගන්න එකද ගියද්දරක් හදාන්නේ ඔක්කොම බලපාන්නේ ඕකට තමයි. ඉතින් ඔය ඒ වර්ණ දශකයේ ඒ කරන සෙල්ලමට මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වේ අපේ මුළු චරිතෙම කියන්න පුළුවන් කිව්වා ලිංගිකත්වයේ මතයි. අපි මේ ලිංගිකව තව මේ රමණය කරලා දරුවෙක් බිහි කරන්න අපේ ඥාන ටික පවත්තන්න කරන මේ සෙල්ලමෙන් අපේ මුළු චරිතෙම කියන්න පුළුවන්. මානවගේ චරිත සම්පූර්ණයෙන් කියන්න පුළුවන් කියලා. බුදුජානන වහන්සේ දේශනා කරුවේ ඉඳුරම් පිනවීම කියලා. sexual pressure නෙවෙයි sensual pressure කියලා. ඒක තමයි මනුස්ස ඔක්කොම නටන්නේ. ඉතින් කැපී පේනම වයස තමයි වර්ණ දශකේ. ඊට පස්සේ බල දශකයට එනවා. බල දශකේට බැඳලා නැන්දම්මත් ඉන්නවා, මාමත් ඉන්නවා, අම්මත් ඉන්නවා, තාත්තත් ඉන්නවා. 4 දිනාට මම තමයි ලොක්කා. මම තමයි වනස්පති. ඉතින් විදහාපාගෙන අංගපතක පෙන්නගෙන ගෙදෙට්ට සත්තම දාගෙන බොස්ටත් සත්තම දාගෙන පාරේ යනකොටත් අහවල හප්පගෙන යන කාලේ අපි කියනවා බල දශකය කියලා. ඊට පස්සේ තමයි ප්‍රඥා දශකයට එන්නේ. ඒකට කියනවා ඉන්ද්‍රිය පරිපාකේ කියලා. ඒ වගේ මේ ලෝකේ ජීවත් වෙලා අවුරුදු 50ක් විතර ඔන්න හොඳ නරක දෙකේ අන්තම් තේරෙන වයස. ඉතින් ඊට කියනවා you are psychologically reborn කියලා. at 50s 50 වෙනකොට ඔන්න මනුස්සයර තේරෙනවා මේ කෑම හොඳයි, මේ ඍතු හොඳයි, මේක හොඳයි, මේක හොඳයි. එතකොට ඉතින් කවුද ඉන්නේ බලන්නකෝ 50 වෙලා එහෙම අලුතෙන් ටිකට් එක තියාන 50 වෙනකොට වැඩි තට්ටුනේ. 50 වෙනකොට හිර වෙලා ඉවරනේ. ප්‍රඥා වෙනකොට. ඉතින් එයාට මේ ප්‍රඥා දශකේ එනකන් ඔය කියන අත්තානුපෙක්ඛී භාවය රැකෙයිද? මේ පවතින සමාජ ක්‍රමේ, මේ පවතින තරඟකාරී ක්‍රමේ, මේ අපි දරුවෝ උනන්දු කරන හැටියට හිටින්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඔන්න හාන දශකයට වැටෙනවා. 50න් පස්සේ ඉතින් පිරිහෙන්න පටන් ගන්නවා. 40 වෙනකොටම 40 ඇඳිරි එනවනේ. ඊට පස්සේ 60 ඇඳිරි එනවා. ඉතින් එන්න පිරිහෙන්න පටන් ගත්තා. ඕන පශ්චාත්තාප වෙන්න පටන් ගන්නවා. බලන්නකෝ මේ සංවිධය විචිත ජීවිතයක ඇති මේ වෙච්ච තිබිච්ච මට මෙහෙම වුණා නෙවෙයි කියලා. ඊට පස්සේ පිරිහිලා කොන්ද නැමිලා හැරමිටිය අතට අරගෙන ඇඳට වැටිලා ඊට පස්සේ මොහොමුහ දශකෙන් අපි කියන්නේ ඩිමෙන්ෂියා කියලා, අල්සයිමර් කියලා ඔකෙන් ඉවර වෙනවා. ඉතින් කිසිම තැනක් අපිට හම්බ වෙන්නේ නැහැ ඔය ක්‍රමයේ හැටියට බලනකොට මේ අත්තානුපෙක්ඛී වෙන්නේ. ඉතින් එහෙම තියේදී මේ පිරිසක් ඇවිල්ලා බණ භාවනා කරන්න පෙළඹෙලා ඉන්නවා කිව්වහම ඒක ආශ්චර්යයක්. එමිසුන් මොකක්ද තියෙනවනේ මේ මොළ ධාතුවක් කියන එකක්. මේ නැත්තම් මේ වගේ භාවනා වැඩමුළුවට එකතු වෙලා ඉඳීද? ඉතින් අන්නේ විදිහට මේ අත්තානුපෙක්ඛී භාවය එහෙම නැත්තම් Tamange අර්ථ කුසලයේ සලකන ගතිය, අර්ථ සිද්ධිය සලකන ගතිය අද චෝදනා කරනවා එයා පුද්ගලිකව නිවන් දකින්න හදනවා කිය. මේ නිවන් දකින්න එක මේ පුද්ගලිකයි කරගෙන. ඒක ටිකක් තේරවාදයට අනිවාර්යයෙන්ම චෝදනාව තියෙනවා. යම් කිසි කෙනෙක් මේ Tamange වැඩක් බලාගෙන හිටියොත් එයා මේ පුද්ගලික නිවන් දකින්න. ඒ නිසා ඒකට විකල්පයක් වශයෙන් හදපු මහායාන බුද්ධ ධර්මයේ කියලා තියෙනවා මේ ගේ ඉස්සරහා තියෙන තනකොළ පඳුරේ තනකොළෙත් නිවන් දකින්නකම් මම නිවන් පසර දාන. මම බෝසතාණන් වහන්සේ නමක් බාටපත් වෙනවා බෝධිචර්යාව රකින්නයි කියලා. ඉතින් මහා කරුණාවක් තියෙනවා. නමුත් මේ සූත්‍රයේ බුදු දහමේ කියනවා මෙරමාගේ කෘත්‍ය නොවිමසන වේත් වෙයි. තමන්ගේ වැඩි දන්නව අනුන්ගේව හොයන්න යන්නේ නැහැ. අනුන් කල නොකීද හොයන්න යන්නේ නැහැ. එහෙම නැත්නම් අනු නිවන් දක්කන්න යන්නෙත් නැහැ. ඉතින් තමන්ගේ වැඩි කරගන්න කියන්නේ. ඉතින් ওই කාරණා දෙකේදී මේ අපි පෞල් ජීවිතයක් ගත කරනකොට සමාජික ජීවිතයක් ගත කරනකොට අපි කොච්චරක්
මේ සතිය පිහිටවන තියෙන වෙලාව බාධාවක් විදිහට සලකනවාද මේ අනුන්ගේ දේවල් කල්පනා කරන්න වෙච්ච නිසා ඒක අනිවාර්ය යුතුයකමක් කරගෙන එහෙම නැතුව බෑනේ කියාගෙන මේ ගත කරන දේවල් දිහා බලනකොට ඒගොල්ලෝ ඒ කරනවට කමන්නේ ඒක සාධාරණීකරණය කරන්න කමඨහන් වාර්තාවේ 80ක් විතර කාලය ගන්නවා. Tamange වැඩේ මේ වෙලාවේ කළ යුතු දේ පැත්තක තියලා ඒක කරන්න බැරිකම සාධාරණ එක ඇත්තට අමාරුයිනේ. නැත්නම් ඒ වෙනුවට මේක නිසා ඒක නිසා අනුන් නිසා අතීතේ නිසා අනාගතේ නිසායි කියලා අර වර්තමාන මොහොතෙන් හිත පන්න ගත්තට පස්සේ අපේ ජීවිතය ගත කරන්නේ අනුන්ගේ ඇස්වල. අනුන් අපි ගැන බලන්නේ කොහොමද කියලා දැක ගන්න. අනුන්ගේ ආකල්ප මත. ඒ කියන්නේ පෞරුෂත්වයක් නැහැ කියන එකයි. පිටකොන්දක් නැහැ කියන එකයි. අරයා කොහොමද හිතන්නේ මං ගැන මෙයා කොහොමද හිතන්නේ කොහොම හිතුවොත් අපිට ජනප්‍රිය වෙන්න පුළුවන් ඉන්නේ කොහොම හිතුවේද අපිට ජොබ් එකක් ගන්න පුළුවන් ඉන්නේ කොහොම හිතුවේද කසාදයක් කරගන්න පුළුවන් වෙන්නේ කියලා කවුරු හරි ඇවිල්ලා අන්දනවා අපිට. ඒක නාගේ ඔය ආධ්‍යාත්මික පරමාර්ථ මොකුත් නැහැ. අර්ථ කුසලයේ තමයි තියෙන්නේ. මේ අර්ථ ශාස්ත්‍රේ විතරයි තියෙන. අර්ථ කුසලයක් නැහැ යාර. අර්ථ ශාස්ත්‍රඥයන් විසින් අපි කාබාසිනිය කරලා තියෙන. අපි සූර කාලා තියෙන්නේ. අපි සූප්පු කරලා තියෙන්නේ උද්දෙන්ඩක් කාලා උක්කපයක් විසි කරා වගේ. අපි සම්පූර්ණ දේ ආර්ථිකයට දීලා. දේශපාලනඥයෝ කියන නෑ ඔයගොල්ලන්ට ඔක්කොම දේශපාලන නිදාස් දෙන්න අපිට ඡන්දෙ දෙන්නකෝ. අපි ඔක්කොම කරලා දෙන්නම් කියලා. සමාජ විද්‍යාඥයෝ අපි ළඟට ඇවිල්ලා මේ දුප්පතුම් නැති ලෝකයක් මකලා පෙන්නනවා. ඔය බණ භාවනා කරන්න ආත්මාර්ථකාමී වෙන්න එපා. අපි මේ දේවල් කරමුකෝ. අපි මේ පාරමිතා පුරමුකෝ කියලා අනුන්ට දුප්පතුන් නැති ලෝක හදලා දෙන්න හදනවා. ඉතින් මම පුදුම විදියට ස්තුතිවන්ත වෙනවා. මම 77 ඉඳලා 80 ගණන් වෙනකන් ඒ හිටපු ලෝකයේ මයි පුංචි දැනුමැත්තන් කීප දෙනෙක්ගේ බ්‍රහ්මිය වගේ කීප දෙනෙක් හිටියේ mind your own business කියන එක. බට කවදාකවත් අනුන්ට සේවයක් කරන්න බෑ. ඒක නිකන් බොරු සෝබනයක් විතරයි. වෙන්න තියෙන දේ වෙයි. Taman හැදියා. නැත්නම් Taman සිල්වන්ත වෙන්න බලපන්. ඒත් මට කිව්වේ නෑ ඇත්තට. මට කිව්වේ Taman සත්‍යමත් වෙන්න. සත්‍යමත් වෙන්න ඔක්කොම කරලා දෙන්න. එතෙන්දි පැහැදිලිව මතක තියාගන්න ඕනේ අනුන්ගේ දේවල් වලට ඇඟිලි ගහන්න එපා. අනුන් කළ නොකළ දෑ ඇඟිලි ගහන්න යන්න එපා. මම කලන කියන දේ බලන්න යනකොට Tamanට බැනුම් එන බව දැනගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඒකට බුදුහමතුන් සාක්ෂිනේ. අක්කොච්චි මං අජිනි මං අවදි මං අහසි මේ කියලා එයා මට මෙහෙම කෙරුවා මට බෑන්න මං ජයගත්තා. ඒ අනුන් කරපු දේ අපිට වැඩ කළ නොකරන දේ අපිට වැඩක් නෑ. මට වැඩක් නෑ විශේෂයෙන්ම. ඒ වගේ මානසිකත්වයක් නැතුව සීල රැකෙන්නෙත් නෑ. ඒ වගේ මානසිකත්වයක් නැතුව සත්‍ය රකින්නත් බෑ. ඉතින් ඒ නිසා හුඟ දෙනෙක් කැමති නෑ මේ බණ අහන්න. ඒගොල්ලෝ අඬන කවදද බෝධි පූජාවක් තියෙන්නේ කී දෙනෙක් එනවද? ඒකට කවුද මල් ගේන්නේ පැන් ගේන්නේ අනේ මාත් ඒක කරන්න. ඒව නරක නෑ. ඒව සතියෙන් කරන්න පුළුවන් නේ. ඒ සතියෙන් කරනවා නම් ඒක නට තේරෙයි මේකෙදී මම කී නොකී දේ. නැත්නම් මගේ අත්ත කුසලය මම සලකනවා. හැබැයි අනුන් කී නොකී දේ ගැන මම අන්ධෙක් වාගේ මම බීරෙක් වාගේ මම දැනුම නැති කෙනෙක් වගේ නාසයේ දිව කය වැඩ කරන්නේ නැති කෙනෙක් වගේ හැසිරෙනවා. ඒකට නෝන්ජලයි කියලා නේ කියන්නේ. කවුරුවක්වත් කියන දෙයක් ගණන් ගන්නෙත් නැහැ. කවුරු ඒව අරගෙන රණ්ඩු සරුවල් කරන කට කතා පතර වගන ගම මඩ ගාගෙන ජීවත් වුණාට මේ භාවනා කරන එක දැනගන්න ඕනේ. භාවනාව කෙරෙනවා නම් තමන්ගේ හිතයි කයයි දෙක අවුල් කරගන්න හොඳ නැහැ. සබේට ගිය ගමන්ම තියෙන ඔය අවුල් කරන කතා. ඒ වෙනුවට මේ තමන්ගේ චිත්ත ප්‍රවෘත්ති පිසුදු කරගන්න එක. සීල කියන්නේ ඒක නෙවෙයි. සීල කියන්නේ ඇත්තටම කය වචන දෙක පිසුදු කරගන්න එක. නමුත් බුදුජානකසේ සඳහන් කරනවානේ සීලේ ඉඳගෙන අදි සීලයක් ගැන කතා කරන්නයි කියලා සීලය ප්‍රයෝජන ගන්නයි කියලා. ඒ සීලේ ප්‍රයෝජන ගන්න නම් අයිය සමාධියට යන්න එපා. සමාධියට යන්න නම් එයා හිතගෙන පොඩ්ඩක් හිතන්න වෙනවනේ. කය වචන දෙක මට්ටමකට කීකරු කරගෙන හිතගෙන හිතනකොට පිරිසක් එක්ක හිටියොත් ඒ කට්ටියගේ වැඩිම ඔය ආර්යගේ මෙයාගේ දේවල් කතා කරගෙන ඉන්න එකනේ. ඒක වල්පල් කියලා කියන්නේ.
ඒ වල්පල් වලට තමයි නවකතා කියන්නේ. ඒවට තමයි කෙටි කතා කියන්නේ. ඒවට තමයි ටෙලි ඩ්‍රාමා කියන්නේ. ඒවට තමයි ඔය නාටකම් කියලා කියන්නේ. ඒවට තමයි චිත්‍රපට කියන්නේ. පිරිච්ච ලෝකයක් නෙවට අපි මොකද්ද සාහිත්‍ය කියලා හිතාගෙන ඒවට තැනදීදී ඉන්නවා කියලා කියන්නේ මේ අනුන්ගේ අඩුපාඩුකම් බල බල ඉන්නවා මිසක්කා මේ තමන්ගිට කරන්න තියෙන දේ තමන්ගේ ඇහි වැටලා තියෙන මෝල් ගහපෙන්නේ අනුන්ගේ කෙස් ගහපෙන්නේ. ඉතින් ඒකනම් ඒ කියන්නේ ඒ වගේ හැසිරෙන මිනිසුනම් මම දන්නේ මම එච්චරම සබාධීලි මිනිස්සෙක් නෙවෙයි නෑ කියන්නත් බෑ. මට ඈත ඉඳලා පේනවා මේ එන්න හදන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. ඒ මිනිසුන්ට කිසිම හැඟීමක් නෑ තමන්ගේ පස්සේ එළියේ තියෙන බව. ඉස්සරහට කතා කරන්නේ පර්ෆෙක්ෂන් ගැන අංග සම්පූර්ණ දේවල් ගැන කතා කරලා මූල ධර්මත් ගෙනත් දීලා බුදුහාමුදුරුවෝ සාක්ෂියට ගෙනත් දීලා පින්නනවා. හැබැයි ඒ වුණාට බලනකොට සුන්දරියේ එක පුලියේ මෙච්චර මේ සෙනගතලි. Tamange පස්සේ එළියේ. හැබැයි මේ අනුන් හදණ්ඩයි අනුන්ගේ දේවල් කතා කරන්නයි ඒක තමයි ජනමාධ්‍ය කියන්නේ. ඒක තමයි තොරතුරු තාක්ෂණය කියන්නේ. ඒක තමයි මේ කම්පියුටර් ඒජ් එක කියලා කියන්නේ. ඒක වෙන්නේ මොකද්ද? අර Taman ගැන යොදා ගන්න තියෙන අර තමන්ගේ අත්ත කුසලයේ තේරුම් අරගෙන අත්ත සම්මා පණිදි කියලා එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවානේ. පතිරූපදේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මා පණිදිච්ච ඒතම් මංගලමුත් බවට කියන්නේ ධම්මචක්ක කියලා කියන්නේ. ওই තුනම පෙර ආත්මෙන් හරියේ දේවල්. පතිරූපදේශයක වාසය කරන එක නැත්නම් උපදින එක. ඒ වගේම පුබ්බේච කත පුඤ්ඤතා කියන එක පෙරකල පිං ඇති බව. ඒ වගේම අත්ත සම්මා පණිදි තමන්ගේ මේ ජීවත් වෙන්නේ මෙන්න මේකට කියලා සම්මා පණිදි එන් සම්‍යක් වූ බලාපොරොත්තුවක් එහෙම නැත්නම් අත්ත කුසලයක් එහෙම නැත්නම් අර්ථ සිද්ධියක් මිනිසු දන්නේ මේ මොකටද ජීවත් වෙන්නේ කියලා. අර උපන්නාට මේ ලෝ වෙන්නවා විනා ඔය ගසාගෙන යන අතේ හට ගසාගෙන යන මෙහාට ගසාගෙන යන සල්බීනියා පඳුරක් වගේ වැවක තියෙන හුලං අතර යනවා මිසක්කා අත් සිද්ධියක් දන්නේ නැහැ. ඉතින් ඒක අහගන්න දන්නේ නැත්තම් දන්නේ නැති බව දන්නවා. ඒක ලොකු දෙයක්. Taman ඉඳගෙන ඉන්නකොට හිත තියන්න ඕන කියන දන්නේ නැත්තම් අනේ කරුණා කරලා අහගන්න ඒක. මේ ඇවිදිනකොට හිත තියන්න ඕන තැන දන්නේ නැත්තම් ඒ කරුණා කරලා අහගන්න ඒක. කෑම කන වෙලාවේදී නාන කන බොන වෙලාවේදී මම හිත තියන්න තියෙන තැන දන්නේ නැත්තම් එහෙම නැත්තම් ওই පිටරට වලට ගියාම අපි ওই වැඩමුළු කරනකොට ඒ ගොඩනැගිල්ලක් අපි කුලියට ගන්නවා ඒ දවස් 5ට 6ට විශ්වවිද්‍යාල ගොඩනැගිල්ලක් හරි නගර සභාවක් හරි ඔය යුනිටේරියන් චර්ච් එකක් හරි ගන්නවා. ගන්නකොට ඒගොල්ලෝ ගොඩනැගිල්ල අපිට පෙන්නලා හදිසියක් වුණොත් මෙන්න මෙතන තමයි ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක කියලා දීලා යනවා. හදිසියක් ගිනි ගත්තොත් ඕව බල බල ඉන්න එපා මෙන්න මේ මෙතෙන්ට යන්න ගිහලා කට්ටිය ඉන්නවද කියලා බලන්න කියලා ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එකක්. plane එකට ගොඩ වෙච්ච ගමන් in an unlikely situation if a crash landing happens කියලා කියන හදිසියක් වුණොත් මෙන්න දොරවල් මේ වයින් කරුණාකරලා එළියට යන්න ඔය අඩියුස සපත්තු ගලවන්න පර්ස් එක බිම තියන්න වහින්න එළියට. අන්නේ ඒක දන්නේ ඒක තේරෙන්නේ තමන් ඉන්න ඉරියව්වේ යථා වාකායෝ පනීතෝ හෝති තථා තථානම් පජානාති කියලා ඉඳගෙනද ඉන්නේ ඇවිදිමින්ද ඉන්නේ හිටගෙනද නිදාගෙන කියලා ඔක දැනගන්නවා කියන එක භාවනාව නෙවෙයි පරිණාමයේදී අපිට ආපු ලක්ෂණයක්. ඒකට කියනවා ප්‍රොප්‍රියෝසෙප්ෂන් කියලා. තමන් ඉන්නේ ඉරියව්ව තමන් දන්නවා. එහෙනම් මොකද සතිය කරන්නේ? සතිය කරන්නේ ඒක තමයි පහසු විහරණ කිට්ටුව මාර්ගය කියලා ඒ හිත පවත්තන. ඉඳගෙන ඉන්නකොට මං ඉඳගෙන ඉන්න බව දන්නවනම් ඕක වලිගුඩ ඉඳ ගන්න ඕනක මොකුත් නැහැ. මේ කටුලක් උඩ ඉඳ ගන්න ඕනෙත් නැහැ. තමයි පහසු වාඩි වෙන්න පුළුවන්. නැත්නම් බහරලා නැති වාඩි වෙලා නැති බව දැනගන්න පුළුවන්. ඉතින් අන්න ඔය ටික ඉස්සර දෙමාපියෝ දරුවන්ට කොහොමද කියලා දුන්නේ? ඒගොල්ලන්ගේ ජීවන රටාව එක දැනගෙන හිටියා. ඒගොල්ලෝ මහා ලොකු විශ්වවිද්‍යාලට නොගියට දරුවන්ට තමන්ගේ අත්ත කුසලයේ දැනගන්න කියලා දුන්නේ අමාරුවටපත් වෙන වෙලාවකදී, අමලියකදී, කරදරයකදී ක්‍රියාමාර්ගේ. දැන් දරුවෙකුට බීයක් අල්ලන්න දෙන්නේ නැහැ, පොලිසින් බෑග් එකක් අල්ලන්න දෙන්නේ නැහැ, විෂ බීජයක් අල්ලන්න දෙන්නේ නැහැ. මේක පුළුන් කොට්ටයක් වගේ හදලා
ඒක ආවුවට වැටිච්චාම පැපිලා මැරෙනවා. වැස්සට තිබිච්චාම පිට තෙමිලා මැරෙනවා. මොකද මේ මුණ්ඩ දීලා නැහැ. හැම එකම කියලා තියනවා මේක ළමයින්ට අත දාන්න බෑ. මේක ළමයින්ට අත දාන්න බෑ. 100ක් අද්දක හොදාගෙන ඉන්න ඕන. 100ක් අද්දක වෙච්ච විජනති කරන්න ඕනේ කියලා. අයියෝ මේ දරුවන්ට කිසිම තැනක ඒ ඇතුලෙන් හට ගන්නා වූ ඒ ප්‍රතිශක්තිය ඇති වෙන්න ඉඩ තියලා නැහැ. ඔය විස බීජ නාශනය කරන්න හදන. ඉතින් ඔය නාශන කියන වචනේ පාවිච්චි කරන්නේ උන් නාශනය වෙලා යනවා. විස බීජත් එක්ක අපි ජීවත් වෙන්න ඕන. එතකොට තමයි ඇඟේ ඒ ප්‍රතිශක්තිය එන්නේ. විස බීජ කියන්නේ ප්‍රාණියෙක්. ඒ විස බීජ නසන්න ගන්න කිමිකල් එක අපිව නසනවා. ඒක ආයේ කාටවත් කියලා දෙන්න ඕනේ. උගේ අර ප්‍රශ්නේ තියෙන්නේ මේ ඇඟේ මස් ගන්න අඩු නිසා පුංචි වසකට මැරෙනවා. අපිත් ඒ වස වැටුනොත් ඒ ආසමාන මස් ප්‍රමාණයක් අපිත් මැරෙනවා. අපි අර බර වැඩි නිසා බොඩි වේට් එක අපිව නැහින්ද වස ටිකක් වැඩිපුර ඕන. නමුත් මේ වස එකතු වෙච්චාම මොකද වෙන්නේ? අපි පොඩි කාලේ මැලේරියා වලට ගැව්වේ DDT, බොංචි වහන කොටත් ගැව්වේ DDT. අන්තිමට බලනකොට හැමතැනම DDT ගිහිල්ලා අම්මගේ තන කිරි වලත් DDT ආවා. මුදෙන් අල්ලගත්ත මාළු වගේ DDT තහනම් කරා. ඊට පස්සේ ගැව්වේ මොකද මැල තියෙන ටිකක් සරයි. ඉතින් මේ විස බීජ නාශනය කරනවා කියලා ගහන නාශනයෙන් මානව නාශනය වෙනවා. ඉතින් ඒ වෙනුවට අපි මේ විස බීජ නැති පරිසරයට ගිහිල්ලා හෝ විස බීජත් එක්ක ඉඳලා මේ ප්‍රතිශක්තිය වඩන එක තමයි හිත පිට ගියයි කියලා කනගාටු වෙන්නේ නැතුව හිත පිට ගියාට තමන්ටර මූල කර්මස්ථානේ පේන තෙක් මානෙකද කියලා බලන්නකෝ. එහෙම නැත්නම් මූල කර්මස්ථාන නැවත යන්න පුළුවන්ද කියලා බලන්නකෝ. ඒ අර අසීරු අවස්ථාවේදී පිට ගිය වෙලාවක හෝ මට මේ මූල කර්මත්තන්ට යන්න පුළුවන්ද කියන එක තමයි අර ගෙට ගිනි ගත්ත වෙලාවක අර ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එකට යන්න දැනගෙන ඉන්න ඕන කියලා කියන්නේ. හදිසියක් වුණොත් ඒ ക്ഷേම භූමියට යන්න අනතුරු නැති යනපත් කරලා තියාගන්න. ඒ තැන්ට යන පාරවල අහුලන්න එපා. ඉතින් යන්න. එදිට ගියේ නැත්නම් මේ මුළු ලෝකෙම මර උගුලක්. ඉතින් ඒ නිසා අසීරු අවස්ථාවලට අපිපත් වෙන එක සමතේදී අපි ඒක ටිකක් හිතනරක් කරගන්නවා. විපස්සනාවේදී එන අමලියකදී කරදරයකදී තමයි නිතර බලනවා මම තමන්ගේ කෘතාකෘත දේ විමසනවාද කියලා. කල යුතු නොකළ දේ දන්නවා. හදිසියක් වුණොත් ඔය කර ඉන්න කර්මාන්ත කර ඉන්න එපා. අර අනතුරු නැත්තන්ට ඵලයක්. ඉතින් එහෙම යන්න බලනකොට මොනම බාධාවක් තියෙන්නත් බෑ ඇත්තෙත් නෑ. ඉතින් ඒ වගේ දේවල් වලට පිටරට මිනිස්සුයිල අපිට උගන්වන්න ඕනේද? ඒක මේ සතිය හොඳට කරලා දෙනවනේ කියලා දෙනවනේ. ඉතින් මේ සූත්‍රයේ සඳහන් සීලය ගැන නෙවෙයි වෙන්නේ නැති මම කතා කරන්නේ. නමුත් මේ දේ හදිසියෙ ඒ වගේ තැනට යනකොට සීල කවදාවත් කැඩෙන්නේ නැහැ. අපි වෙලාවේ මේ අනුන්ගොඩ දාන්න පටන් ගත්තොත් මොනම දෙයක්වත් කාටවත් කරන්න හම්බෙන්නේ නැහැ. ඒක ලස්සනට මේ ළඟදිත් මම දැක්කා ඒක පාවිච්චි කරලා තියෙනවා. අශීරු වෙලාවක ඉස්සර තිබුණේ ප්ලේන් එකට නැගපුවාම මේ Taman ඉස්සල්ලා හදිසි අනතුරක් ආවොත් ඔක්සිජන් මාස්ක් එක දාගෙන දරුවට දාන්න කියලා. ඉතින් එතකොට එහෙනම් මමද ඉස්සර වෙන්න ඕනේ දරුවද ඉස්සර වෙන්න ඕනේ කියලා කරුණාබරිත හදවතට එනවනේ ප්‍රශ්නයක්. ඉතල දරුවට දාගෙන ඉන්න ඉපයි මම දාන්න කියලා. ඉතින් දරුවට දාන අනතුරු මට විස ගෑස් එක වැදුවොත් දරුවත් ඉවරයි මාත් ඉවරයි. ඉතින් ඉස්සෙල්ලා උඹේ මාස්ක් එක දාගනි. දාගෙන දෙවෙන්නගේ එක බලපන්. දෙවෙන්න දරුව වෙන්න ඕනම කෙනෙක්. ඒ නිසා ඒ වගේ වෙලාවල් වල මේ තමන්ගේ වැඩේ ඉස්සර කරනවා කියන එක පුද්ගලිකයි රහසිගතයි හෝ එහෙම නැත්නම් ආත්මార్థකාමී වෙනවයි කියලා කියනවනම් ඒගොල්ලන් ළඟ තියෙන කරුණාව ගැන මට නම් විශ්වාස නැහැ. අපිට කම්බේ ඇවිදින්න වෙලා තියෙනවා නම් හායි මචං කියලා කරේයක් දාගෙන කටක් දාගෙන ඇවිදින්න බෑනේ. තනියමත් ඇවිද ගන්න බෑ. ඒකම විශාල වතුරකට වැටිලා අපි යන්තම් ගැලවිගෙන දඟලන වෙලාවේ තව කට්ටිය වැටලා යන වෙලාවේ අනික් කෙනෙක් කොට ගන්න බෑනේ. ඉතල තමන් වීලි දැනකට වෙලා ඉන්න එපායි. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ අපි මඩවලේ නටන වෙලාවේ අපිත් කර මේ බෙල්ල බාන්න යනකම් කර යට වෙලා ඉන්න වෙලාවේ අනේ අපි අම්මා යට වෙන්න හදනවා අපේ නංගි යට වෙන්න හදනවා අනේ අපේ ආම්දුරු යට වෙන්න හදනවා කියලා කවුරු උස්සන්න ගියොත් උස්සන එක තව යට යනවා. එසා ඌවදියා බලන් දෙපා වික්මන්ටම ගොඩ බිමකට පලයන් ගිහිල්ලා අත දාන්නත් එපා. ලී කෑල්ලක් හරි සිවුර හරි දාලා අර මිනිස්සු එක ගනින්.
ඉස්සල්ලාම බේරියක්. ඉතින් අද තියෙන ඔය මේ බයිලා කතාවල ප්ලේන් එකේ නම් ඒක හරියට කියනවා මං කියපු කතාව ඇත්ත. Taman ඉස්සලා මාස්ක් එක දාගෙන අනුන්ට දාන්න. ඉතින් ඉස්සල්ලාම Taman බේරෙන්න ඕන. ඉතින් කවුරු හරි හිතනවා නම් මේ එහෙම කරන්නේ හදිසි අනතුරකදී විතරයි කියලා. ඉතින් අනතුරක් වෙනකම් බලන්න ඉන්න කොහේ ඇයිද විශ්වාස නැහැ. හැම මොහොතක්ම අනතුරුදායකයි. හැම චිත්තක්ෂණයක්ම අනතුරුදායකයි. ඒ නිසා Taman මේ ජාම බේර ගන්න එකට මේකෙදී අත්තානුපෙක්ඛී කියන වචනේ තමයි ඒක පාවිච්චි කරලා තියෙන්නේ. අත්ත කුසලය, අත්ත සිද්ධිය කියන එක බුදුජානක වාසේ මත කළ දීලා තියෙනවා. ඉතින් අදට වැඩිය එදා අත්ත සිද්ධිය ලේසි වෙනාක් දන්නේ නැහැ. මොකද මේ ජනමාධ්‍ය තිබුණේ නැහනේ. කාම නිකන් සාමාන්‍ය අනින් මිනිස්සුන් කට කතා විතරනේ තිබුණේ. දැන් නෑ. අමාරු වැටිච්චහම මේ ජනමාධ්‍ය හරහා සියලුම දෙනා අමාරු වෙලා. හැබැයි එක එකට ගොඩේන මාර්ගයක් නම් කියන්නේ. ඒ නිසා අපි ලොකු සංජය ලියලා තියෙනවා අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් ඔගත යුතුයි කියලා. ඉතින් අඩු ගානේ රිට්‍රීට් එක කරන වෙලාව එහෙම කරන්න බලන්න. ඔය කුණු කන්දල් ඔළුවේ දාගන්න එපා. ඒවා දැම්මයි කියලා කාටවත් හම්බෙච්ච ලාභයක් නැහැ. අර උයාගත්ත බත කන්න බැරි වෙන එක තමයි වෙන්නේ. එලාගත්ත පැදුරේ බුදියන්න බැරි එක තමයි වෙන්නේ. සතිය පවත්වා ගන්න බැරි එක තමයි තියෙන්නේ. සීලේ කැඩෙන්නේ අනුන්ගේ දේවල් අනුන් කළ නොකළ දේවල් ගැන හොයන්න යෑම gidetta ගෙනන් දෙන එක තමයි ජනමාධ්‍ය කියන්නේ. ඒකේ කටුකුරුන්දි සාංචින්න කාලේ කිව්වේ අපි හොයාගෙන ඇවිල්ලා අපි ඉන්න තැනට විෂපොයපු ඊසලකින් විදිනවා වගේ එකක් තමයි ලියුමක් කියලා කියන්නේ. පණිවිඩයක් කියලා කියන්නේ. සෙල්ෆෝන් එකක් කියලා කියන්නේ. ජනමාධ්‍ය කියලා කියන්නේ. අපි කොහෙ ගියත් අර විෂවිදපු ඊතලෙ ගෙනල්ලා ගන්න. ඉතින් අපි හිතනවා ඒක හරි ජයග්‍රහණයක්, හරි සදාචාරයක්, හරි ශිෂ්ටාචාරයක්, හරි දියුණුවක් කියලා. හැබැයි ඒක නම් වෙන්න බෑ. ඔය කියන අත්තානුපෙක්ඛී කියන වචෙන්ට ගැලපෙන්නේ නැහැ. තම්බිය වැඩක් බලාගන්න කියනකට ගැලපෙන්නේ නැහැ. ඒක අනුංග වැඩ හොයන්න එපයි කියලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. දැක්කේ දැක්ක පමණින් අතර යන්. උග ගැන කතන්දර කරන්න යන්න එපා. උකට මේ උඹ සාධාරණ ඉෂ්ට කරලා දෙන මිනිහෙක් වෙන්න යන්න එපා. ඕ වෙන දේවල් ලෝකේ. ඔබ යමක් ඇහුණනේ ඔකනේ ඉච්චර ওই දුරදිග හොයලා ගිහලා නටන්න එපා. ඒක භාවනා කරන යෝගාවචරයට හොඳ නෑ. ඒ වගේම අපිට ගඳක් රසක් පහසක් මොනවාරි දැනුණාට පස්සේ ඔතන ඕක සුද්ධ කෙරුවයි කියලා නැතයි කියලා මහ වෙනසක් නෑ. ඔක දැනුණ නැති විදියට මුතේ මුතමත්තා විඤ්ඤාතේ විඤ්ඤාතමත්තා කල්පනා වෙන හොඳ ඥාන එනවා අපිට. භාවනා කරනකොට මේ ආලෝක පහළ වෙනවා, ප්‍රීති සුඛ පහළ වෙනවා. එදාට කියා ගන්න බැරි තරම් හදිසි. එහෙම නැත්නම් අපි මේ භාවනා වැඩමුළු ඉන්න එක්කෙනෙකුට ඒ වගේ දෙයක් පහළ වෙච්චාම ගුරුනාථේ නටනවා මේ භාවනා කරන එකට වැඩියි. ඒක ලියලා මේක තමයි වෙලා තියෙන්නේ, අරක තමයි වෙලා තියෙන්නේ කියලා අන්තිම ගුරුනාථෙත් වැටෙනවා, මේ කියන එකනත් වැටෙනවා. ඉතින් එහෙම දේවල් නම් මම දන්නේ මගේ ජීවිතේ මම එකතු කරන තියෙන දේවල් දිහා බලනකොට මේ සේරම හේතුව අනුංකල කී දේ ගැන කෘතාකෘත ਵਿਚාරණසුළු වූයේ තමන්ගේ කෘත්‍ය මේ මනුස්ස ලෝකෙට ආපු වැඩි මතක නැති වෙනවා. ඉතින් ඒක මෙතන මේ සූත්‍රයේ බුදුහාමුදුර සඳහන් කරලා තියෙන්නේ සුවසේ වාසය කරන්නගේ. එහෙම නැත්නම් මේ හිතසුව අත්ත කුසලය ඉදුම් හිතුම් පහසුකම එහෙම නැත්නම් සුඛියත්තානම් පරිහරාමි කියන කාරණාවයි මේ කියන්නේ. ඉතින් ඒක තේරුම් කළ දෙන්න කොච්චර අමාරුද කියලා බලන්න. බුදු කෙනෙක් පහළ වෙන්න. ආනන්ද වගේ ස්වාමීන් වහන්සේ නමක් ගිහිල්ලා අහන්න ඕනේ. අහලා කියලා දුන්නත් අපි අනුන්ගේ සීනි කිරණ එක තමයි කරන්නේ. ඉතින් ඒක liverලා ඉසాత බැඳගෙන අඬනවා. එක්ක මේක තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ ප්‍රශ්න විසඳ ගන්න බෑ. තමන්ගේ මේ අපේක්ෂා ප්‍රමාණය අඩු වෙනවා නම් මේ තමන්ගේ සුභ සිද්ධියට අඩු කර ගන්නවා නම් අනිත්‍යව සිද්ධ වෙච්චාව ඒක ප්‍රශ්නයක් නෑ. පුළුවන් වෙච්ච වෙලාවක් කරන්න ඒක ප්‍රශ්නකුත් නෑ. නමුත් ඒක අත්දත්තම් පරත්තේන සදත්ත පසුතෝසියා කියන වගේ අනුන්ගේ කෘත්‍ය නිසා තමන්ගේ අර්ථ සිද්ධිය විනාශ කර ගන්නවා නම් අර්ථාර්ථයේ සැලකීම අනුන්ගේ අර්ථයේ සැලකීමේ මාර්ගයෙන්
විනාශ කරගන්නවා නම් ඉතින් කාලකන්ණී අසත්පුරුසයි. ඒකට කියන්නේ අවිද්‍යාව. ඒකට කියන්නේ තෘෂ්ණාව. ඉතින් ඒක දකින්න එක හොඳයි. ඒක ගැන කතා කරන එක හොඳයි. හැබැයි ඒ අනු වැඩ කරන්න හො කියන්න බෑ. ඒ නිසා තමන්ගේ කළ දේ බලන්න අනුන් කළ නොකළ දේ හොයන්න යන්න එපා. ඒකට ධම්මපදයේ වෙනමම බුදුජානනාතේ ගාථා සජ්ජායනා කළා තියෙනවා. අපි බලමු හෙට ධර්මදේශනාවට සම්බන්ධ කරගන්න. මම හිතනවා අද දවසේ මේ ඉතුරු කරගත්ත දේවල් අපි මේ කරගෙන යන ආධ්‍යාත්මික ගමනේ යනකොට බාධාවල් කරදර අයින් කරගෙන මේ ඍජු මාර්ගයට වැටෙන්න අපිට එහෙම නැත්නම් බාධා ඉවත් කරගෙන යන්න අපිට උදව් වෙනවා. ඒ නිසා හැම කෙනාටම මේ ධර්ම දේශනාව Tamange අත්ත කුසලයේ සලකලා බලලා මේ වක්‍ර මාර්ග වල නොගින් සරල රේඛාව දිගේ ඍජු මාර්ගයෙන් යන්න මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු